අයිබෝන් මම දවල්ට පටන් ගන්න යන්නේ අපේ IT ක්ලාස් එක. අතරම කියනවා මම මේක ප්ලෑන් කරලා තියෙන්නේ 2022 O level යන දරුවන්ට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක නම් A to Z. ඒ කියන්නේ 2022 O level වලට යන්න කලින් ඔයාලට A to Z සියලුම තියරි කරුණු මම ආවරණය කරනවා. ඒත් එක්කම රිවිෂන් කරනවා, පේපර්ස් කරනවා. ඔයාලව ඒකට සූදානම් කරලා යවන්න. මම ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. ඔයාලට මම ගැන විස්තර දැනගන්න ඕන නම් මගේ හෑන්ඩ් අවුට් එක තියෙනවා. ඒත් එක්කම මම පල්ලෙහා YouTube එකේ description එකේ මගේ blog එකේ link එක දාන්නම්. ඔයාලට blog එකේ මම ගැන කියවන්න පුළුවන්. ඒත් එක්කම හෑන්ඩ් අවුට් එකක් තියෙනවා. ඒ වගේම අතරම දරුවෝ දැනට මම ප්ලෑන් කරලා තියෙන්නේ මම ඩිග්‍රීස් දෙකක ඉන්නවා. ඒක නිසා මම ප්ලෑන් කරලා තියෙන්නේ මගේ තියෙන කාර්යබහුලත්වය නිසා 2022 O level දරුවන්ට විතරක් මේක කරන්න. මම ෆිසිකල් කරනවා. ෆිසිකල් ගෲප් ක්ලාසස් විතරයි කරන්නේ. ඒ විස්තර ඔක්කොම ඔයාලට හෑන්ඩ් අවුට් එකේ වගේම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්. ෆිසිකල් එන්න කැමති කට්ටියට ෆිසිකල් එන්න පුළුවන් ගෲප් ක්ලාසස් වලට. ඒත් එක්කම ඔන්ලයින් ලංකාවේ ඕනම දරුවෙක්ට මේකට ජොයින් වෙන්න පුළුවන්. ඒ විස්තරත් මම පල්ලෙහා දාලා තියෙනවා. හරි. වැඩි විස්තර ඕනේ නැහැ. මම ඔයාලට හොදලා උගන්වනවා. ඔයාලා මේක හොදටම කරනවා. එච්චරයි. අපි අපේ වැඩේට යමු. හරි. right. අද ජූනි මගේ ප්‍රෝග්‍රෑම් එක මම කරන්නේ 2022 O level යන දරුවන්ට මේකේ නම A to Z. හරිද? හරි. දැන් ඔයාලට IT ගත්තාම IT කියන සබ්ජෙක්ට් එක ගත්තාම information communication and technology කියන සබ්ජෙක්ට් එක ගත්තාම IT කියන සබ්ජෙක්ට් එක දැන් මම ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකම කරනවා. මම මේ ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩි හැඳින්වීමක් ඔයාලට කරන්න. දැන් එතකොට IT කියන සබ්ජෙක්ට් එක දරුවෝ සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒකට ඉංග්‍රීසි ඕනමයි. ඉස්සරහට යද්දී ඔයාලා O level වල IT කරලා A level වල IT කරනවා නම් ඉස්සරහට ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩාක් දේවල් ඔයාලට ඉංග්‍රීසි වලින් තමයි දරුදෙනු කරගන්න වෙන්නේ. ඒක නිසා මම දැන් ළමයි දෙගොල්ලොන්ටම ක්ලාස් එක කරන නිසා යාලට සාධාරණයක් වෙන්න දෙපාර්ශ්වයටම මම මගේ පැහැදිලි කිරීම මෙහෙම සිංහලෙන් ඔයාලට කියන්න. ඒත් එක්ක මම පැහැදිලි කිරීම හොදට කරන්නම්. ඒකේ එතන එන ඒවා ටික. ඒත් එක්කම මම කරන්නේ ඉංග්‍රීසි මීඩියම් ටෙක්ස්ට් බුක් එකෙන් තමයි මේ ලෙසන්ස් ටික මම කරන්නේ. එතකොට දෙපාර්ශ්වයටම මේ සාධාරණයක් වෙයි. මොකද හේතුව ඔයාලට ඉංග්‍රීසි ඕන. ඒක ඔයාලා හොඳට ඔළුවේ තියාගන්න. ඒත් එක්කම මම දැනට මේ අද කරන ලෙසන් එක මම කරන්නේ නෙට්වර්කින්. ඊට පස්සේ මම කරන්න හිතාගෙන ඉන්නවා ලොජික් ගේට්ස්. ඒවා ගැන කරලා ඔයාලට ගොඩක් අමාරුයි කියන ඒරියාස් ටික මම කවර් කරන්න හිතාගෙන ඉන්නවා මේ වගේ ෆ්‍රී ලෙසන්ස් වල, ෆ්‍රී සෙමිනාර්ස් වල දාලා. හරි. එතකොට මම ටියුට් එකක් දුන්නා. මම ටියුට් එකේ සිංහල ඉංග්‍රීසි both languages වලින් දෙන්න. languages දෙකෙන්ම දෙන්න. එතකොට ඔයාලට ඒක කවර් කරගන්න පුළුවන් ළමයි දෙපාර්ශ්වයටම. ඒත් එක්කම ඔයාලා මගේ YouTube එකේ මගේ ඉන්ස්ටිටියුට් එක Hyperloop Institute මම ඔන්ලයින් කරන්නේ Hyperloop Institute එක මගේ ඉන්ස්ටිටියුට් එක මේ කරන YouTube channel එක ඔයාලා මේක subscribe කරලා මේක bell icon එක press කරලා තියාගන්න. subscribe button එකට එහා පැත්තේ තියෙනවා චූටි bell icon එක. ඒක click කරලා තියාගන්න. මොකද හේතුව ඉස්සරහට බව කරන්නේ හිතන් ඉන්නවා number system conversions, HTML ඔය වගේ lessons කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේ lessons ආවම ඔයාලට notification එකේ ඔයාලා ටක් දාලා ඒක බලාගෙන ඔයාලගේ අවශ්‍ය දැනුම ගන්න පුළුවන්. මම මේ විදිහට මට කරන්න පුළුවන් උපරිමේ කරනවා. මම ඉගෙනගත්ත දේවල් ඔයාලට දෙයක් දෙන්න පුළුවන් නම් right okay. මම උදේ ගන්නවා ඔයාලා උදේ වැඩේ කරනවා. එච්චරයි අපි අපේ වැඩේට යමු. හරි. IT O level. O level කියන්නේ ordinary level. සාමාන්‍ය පෙළ. ordinary level. සාමාන්‍ය පෙළ. දැන් ඔයාලා ශිෂ්‍යත්වයෙන් පස්සේ
මූණ දෙන ප්‍රධානම විභාගය තමයි ශිෂ්‍යත්ව කියන්නේ පොඩි කාලේ කරන එකන්නේ. මූණ දෙන ප්‍රධානම විභාගය තමයි O level ordinary level සාමාන්‍ය පෙළ. එතකොට මෙතනදී ඔයාලට විෂය 9ක් කරන්න තියෙනවා. ඔයාලා IT තෝරගත්තා නම් ඔයාලට ඇත්තටම සාමාන්‍ය පෙළ කියන්නේ 10 11 වසර දෙකම. හරිද? දැන් මේක grade 10 grade 11 කියලා බෙදලා ඔයාලට මේ දෙකට වෙන වෙනම ටෙක්ස්ට් බුක් දීලා තිබ්බට මගේ නම් මතය මේ දෙකම එකට කරන්න ඕනේ. මොකද විභාගෙට එන්නේ මේ දෙකම එකට එක්කව කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ IT paper එක ගත්තාම බොහෝ ප්‍රමාණයක් කව වෙන්නේ grade 10 වලින් කව වෙන ප්‍රමාණයක් තියෙනවා. ඊටාම ඉහළ ප්‍රතිශතයක්. grade 10 වල තමයි ඒ කියන්නේ අවබෝධය දෙන්නේ. දැන් සාමාන්‍ය පෙළ O level වල IT වල මොකද්ද කරන්නේ? අපි ඒක මුලින්ම ඉගෙනගෙන ඉන්නකො. අපි ඒක මුලින්ම වටහාගෙන ඉන්නකො. අවබෝධ කරගන්න ඉන්නකො. දැන් ඔයාලා IT කියන ෆීල්ඩ් එක ICT කියන ෆීල්ඩ් එක ලෝකේ හැමදාම දියුණුවට පත් වෙන ෆීල්ඩ් එකක්. මේක ඇතුලේ ඉස්සරහට යද්දි මේක ඇතුලේ ප්‍රොෆෙෂනල්ස් ගොඩාක් තියෙනවා. ඔයාලට software engineer කෙනෙක් වෙන්න පුළුවන් ඉස්සරහට IT A level වලට කරලා හරි ඩිග්‍රී එකක් කරලා හරි ඔයාලා ඉස්සරහට බලන්න යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා software engineer කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම web engineer කෙනෙක් වෙන්න පුළුවන්. network engineer කෙනෙක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් database administrator කෙනෙක් වෙන්න. DB admin කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට ඕන multimedia පැත්තට යන්නත් පුළුවන්. multimedia පැත්තට යන්න පුළුවන්. දැන් ඔයාලා කොහාට ගියත් හරිද? ඔයාලා කොහාට ගියත් ඔයාලගේ මේ සාමාන්‍ය පෙළ O level වලදී ඔයාලට IT වල තියෙන සියලුම දේවල් ගැන බේසික් මූලික අවබෝධය දෙනවා. හරිද? පැහැදිලිද? දැන් බලමු ඒක කොහොමද දෙන්නේ කියලා. දැන් ඔයාලා ඉගෙන ගන්නවානේ මේ IT වල lessons HTML කියලා ඉගෙන ගන්නවා. මේක hypertext markup language. මම ඉස්සරහට කියලා දෙනවා. මේවට මම lesson series එකක් කරන්න හිතාගෙන ඉන්නවා. කැමති කට්ටිය ක්ලාස් එකට join වෙන්නත් පුළුවන්. ඇත්තටම දරුවෝ මෙහෙමයි. මම මෙතන කරන්නේ ඒවයි ඔයාලට මම ගොඩාක් cover කරනවා. ඔයාලට ප්‍රශ්නත් මම කරනවා. ඔයාලට ක්‍රමානුකූලව පැහැදිලිව එක පිළිවෙලට join වෙන්න ඕන නම් A to Z ඉගෙන ගන්න ක්ලාස් එකට එන්න. මේ ක්ලාස් එකට විස්තර ටික මම අර කලින් කිව්වා වගේ තියෙනවා. right? දැන් HTML ඉගෙන ගත්තාම මොකද්ද මේකෙන් ඔයාලට සරලව අවබෝධ කරලා දෙන්නේ? web development. හරිද? මම කියන්නේ web development වල මම ඒකයි කිව්වේ basic understanding එකක් තමයි මෙතනදී දෙන්නේ. basic understanding. web development. හරිද? ඔයාලට මේකේ tags උගන්වනවා. කොහොමද ඔයාලා දැන් ඔය Google Chrome හරි Mozilla Firefox හරි web browser එකක් open කරලා ඔයාලා එක websites වලට යනවා. websites වලට ගියාම මේ websites හැදෙන්නේ කොහොමද? ඉස්සරහට ඔයාලට ඉගෙන ගන්න ගොඩාක් languages තියෙනවා web development වල. හැබැයි මෙතනදී මූලික අවබෝධය දෙන්න HTML වල. ඊට පස්සේ ඔයාලට programming, computer programming, and software engineering, software developer, software quality tester कोई विविध बातें होते हैं अरे डिग्री लेवल लगे वाले software project management और ये सब्जेक्ट गुड़ा किया अरे प्रोग्रामिंग में वाला तो गन लैंग्वेज जगह कमाई Pascal ओले में लोग गन Pascal एक तक कवर pseudocode flowchart किया ना මේ ප්‍රෝග්‍රෑමින් වලට කලින් උගන්වනවා. ඊට පස්සේ ඔයාලට උගන්වනවා SDLC software development life cycle එක. ඕවා උගන්වනවා Pascal වල. මම ඇත්තටම Pascal වලට විතරක් මොකද ගොඩාක් ළමයි අමාරුයි කියන areas තමයි O level IT වල මේ logic gates, number system conversions ඇත්තට මේවා අමාරු නෑ දරුවෝ. හරිද? ඒවා හරියට කරන්න පුළුවන්. දැන් ඒක තමයි මේ කරන්න යන්නේ. ඒත් එක්කම ඔය මේ Pascal flowchart pseudocode මම ඇත්තටම Pascal වලට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හිතන් ඉන්නවා. Pascal සියල්ල කවර් කරලා දෙන්න ඔයාලට. O level වලට අවශ්‍ය සියලු දේ. එතකොට ඔයාලට හොඳ අත්තිවාරමක් ගන්න. හොඳ ගයක් හදන්න දරුවෝ හොඳ අත්තිවාරමක් තියෙන්න ඕනේ. ඒ අත්තිවාරම ඔයාලට මෙතනදී ගන්න පුළුවන් ඉදිරියට යද්දී කොහොමද මේක කරන්න පුළුවන් කියලා. හරිද? ඒකට මම වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න දෙනවා. මොකද ඔයාලගේ සිලබස් එකේ අනිවාර්යෙන් එන එකක් අනිවාර්යෙන් MCQ වලට සියලු පාඩම් කවර් කරලා තියෙන්න ඕන. ඒක නිසා
ඊට පස්සේ ඔයාලට network පැත්තේ ඔය දැන් අද මම කතා කරන්න යන the second lesson එකේ fundamentals කියන පාඩමේ networking පැත්තේ තියෙනවා කොහොමද network එකක් හැදෙන්නේ, network වර්ග මොනවද, data communication එක කියන්නේ මොකද්ද, මොනවද මේ දත්ත සම්ප්‍රේෂණය කියලා කියන්නේ, ඒක ඔයාලට උගන්වනවා. ඊට පස්සේ ඔයාලා ඒ level වලට වගේ ගියොත් ඔයාලට උගන්වනවා. හරි. IP address එක කියන්නේ මොකද්ද? හරි. ඒකේ ඔයාලට උගන්වනවා IP version 4 කියලා උගන්වනවා, IP version 6 කියලා උගන්වනවා. මම ඔයාලට සරල අවබෝධයක් දෙන්නේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හරි. ඒක දැනගෙන ඉන්න බෑ ඔක්කොම ගන්න. මේ කතා කරනවා. ඒ level වල ඊට පස්සේ ආයෙ ඔයාලට කතා කරනවා OSI model එක. OSI reference model කියලා જાතියක් කතා කරනවා. කොහොමද මේ data communication එකේ layers බෙදෙන්නේ? කොහොමද ඇත්තටම මේක ඇතුලේ දැන් ඔයාලා දකින්න ඕනකට data එකක් transmit වෙනවා, data එකක් එහාට මෙහාට යනවා, data එකක් පුවමාරු වෙනවා, ඔයාලා දකින්න ඕනකට ඒක ඇතුලේ logical activity එක අපි එතනදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි කතා කරනවා TCP/IP model කියලා. ඔය ඒ level වල කතා කරනවා. ඔයා ඇත්තටම ඒ level වල ඔයාලා ඉස්සරහට යද්දි කතා කරන්නේ. නමුත් ඔයාලට මම අර මුලින් කිව්වා වගේ O level IT වල ඊට පස්සේ සරල ඔයාලට උගන්වනවා කම්පියුටර් එකක් කියන්නේ මොකද්ද? කම්පියුටර් එකේ මේ තේරුම් ගන්න පුළුවන් භාෂාව මොනවද? අපි කතා කරනවා මේ ones and zeros. අපි මේවට කියනවා binary numbers. Number system conversions. ඊට පස්සේ අපි කතා කරනවා octal. හරි. ඊට පස්සේ කතා කරනවා decimal. ඊට පස්සේ hexadecimal. ඔක number systems අපි කතා කරනවා. ඊට පස්සේ logic gates. කොහොමද electronic circuit එකක් වැඩ කරන්නේ? ඒක කොහොමද මේ ඒක ඇතුලේ ඉන්න logic එක මොකක්ද? ඒව කතා කරනවා. මේ සියලු දේවල් ගැන බේසික් ඔයාලගේ අතිවාරම දාන තැන තමයි සාමාන්‍ය පෙළ IT කියලා කියන්නේ. O level ICT කියන්නේ. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඕනේ මෙතන මේ ටික හරියට අල්ලගත්තොත් ඔයාලට ඉස්සරහට යන්න ලේසි. හරිද? පැහැදිලිද? එතකොට අපි කතා කරනවා computer generations කොහොමද process එක දියුණුනේ, von Neumann architecture මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. කොහොමද මේ architecture එකක් විදියට computer එක මේ input process output කියලා බෙදුනේ, ඒක ඇතුලේ කොහොමද වැඩ වෙන්නේ. හරි. ඊට පස්සේ computer languages කොහොමද generations වලට බෙදුනේ, machine languages, assembly languages ඕම් කතා කරනවා. high level languages, high level languages වල තමයි Pascal එකම කතා කරන්නේ. මම ඔයාලට මේ සරල අවබෝධයක් දෙන්නේ. හරිද? ඔක්කොම කරන්න පුළුවන්. nothing is impossible නේ. හරි. impossible කියන එකේ තේරුම I am possible, right? ඒක නිසා හොඳට ඔළුවට ගන්න පාඩමක් කරන්න පුළුවන්. කරන්න මේ කම්පියුටර් කියන જાතිය හැදුවෙත් මිනිස්සු. මේක ඇතුලේ දේවල් මේක ඇතුලේ කතා කරන දේවල් කරෙත් මිනිස්සු. හරිද? ඒක නිසා ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපිට කතා කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔය කතා කරනවා languages වල generation ඒවා ඉදිරියට කතා කරන දේවල්. හරි. අද අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට යමු. මොකක්ද අද මේ කතා කරන්න යන්නේ? ඔයාලගේ මගේ පළවෙනි ලෙසන් එක මම මේ ඔයාලට කරලා ඇත්තම කතාව මම මේ විවිධ කට්ටියට ප්‍රොෆෙෂනල් ලෙවල් එකකට ලෙක්චර්ස් කරලා තියෙනවා. ඊට අමතරව O level A level දරුවන්ට IT කියලා දෙනවා දන්න කට්ටියට මම මේ ප්‍රොෆෙෂන් එකක් විදියට ක්‍රමානුකූලව පටන් ගත්ත පළවෙනි අවුරුද්ද තමයි මේක. මම මේ YouTube වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ මගේ ලෙසන් එක ෆස්ට් ටයිම්. ඒක ඔයාලට කියන්න ඕනේ. මේ වෙලාවේ මට උගන්වපු සියලුම ගුරුවරුත් මම මතක් කරනවා බොහොම ආදරෙන් ගෞරවයෙන්. මොකද හේතුව ඒ ගුරුවරු හිටියේ නැත්නම් අද මට මෙතන හිටගෙන ඔයාලට උගන්වන්න ගොඩක් බැරි වෙන්න ඉඩ තිබ්බා. ඒක නිසා ඒ පෙර පාසලේ ඉඳන් උගන්වපු සියලුම ගුරුවරුත් ආදරෙන් මතක් කරනවා. ඒක මම කියන්නම ඕන. හරි අපි අපේ වැඩේට යමු. අපි කතා කරමු අද මොකද්ද මේ කතා කරන්න යන්නේ කියලා. හරි. ඇත්තටම අද මම මගේ ගයිඩින් මැටීරියල් එක විදිහට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මම මගේ මූල ආශ්‍රය විදිහට පාවිච්චි කරන්නේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක. හරිද? ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක. හරි. මම දැන් කියන්නේ මේ ඔයාලට මේ networking හරි logic gates වල හරි කෙල පැමිණි අර මේ expert level එකේ knowledge එකක් දෙන්න බෑ. හැබැයි ඔයාලට O level වල අවශ්‍ය කරන basic knowledge එක නම් මම හොඳටම දෙනවා. ඒක ඔයාලට කරගන්න පුළුවන්. ඊට අමතරව ඔය logic gates software developing ඔය කියන්නේ vast areas ගොඩාක් විහිදුණු පැතිරුණු areas ඒවා ඔයාලට ඉස්සරහට යද්දි ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක තව දෙයක් මම කියන්නම්. ඔයාලා හැමෝම
පල්ලෙහාම මම link එක දාන්න. common group එකක් හදලා දෙනවා Telegram group එක. ඒකට add වෙන්න. ඒකට ඔයාලට කෙලින්ම ගිහිල්ලා add වෙන්න පුළුවන්. ඒකේ මම සියලුම විස්තර දානවා. ඒක හරහා ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලගේ දැනුම යාවත් කාලීන කරගන්න, අප්ඩේට් කරගන්න, අලුත් දේවල් හොයන්න, මේ දේවල් සියලු දේවල් එතන අප්ඩේට් වෙනවා. ඒ නිසා ඒකටත් ඇඩ් වෙන්න, මේක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටන් එක ක්ලික් කරන්න. ඔයාලට එතකොට මම ඉස්සරහට කරන ලෙසන්ස් වල වීඩියෝස් ඉක්මනට එනවා. ඔයාලට ඒකෙන් දැනුම් ගන්න පුළුවන්. ඒ ටික කරලා තියාගන්න. හරි. අපි අද යන අපේ පළවෙනි මම කරන්න යන පළවෙනි ලෙසන් එක. ඔයාලගේ grade 10 පොතේ තියෙනවා grade 10 ICT පොතේ තියෙන second lesson එක. second lesson එකේ තියෙනවා fundamentals of computer system කියන පාඩමේ 2.5 එක. data communication කියලා lesson එකක් තියෙනවා. data communication. දැන් අපි මේ data communication කියන එකට එද්දී අපි network කියලා කතා කරන්නේ මේක ඇතුලේ. නමුත් අපි ඒකට කියන්නේ data communication කියලා. data communication එකට එද්දී අපි බලන්න ඕන මොකක්ද මේ data communication කියන්නේ. හරි. what it mean by the data communication. හරි. මොකක්ද data communication කියලා කියන්නේ. ඒක අඳුරගෙන ඉන්න ඕන. හරි. data communication එක අඳුරගන්න ඔයාලට දරුවෝ දැන් ෆස්ට් ලෙසන් එක විස්තරාත්මකව කතා කරද්දී මම මේ ඔක්කොම කතා කරනවා. නමුත් ඔයාලට දැනගත් කරලා ඇති ඉස්කෝලේ ඔයාලා සාමාන්‍ය ඉගෙන ගන්නවා නේද කම්පියුටර් සිස්ටම් එකක data information කියලා වර්ග දෙකක්. data information කියලා වර්ග දෙකක් කතා කරනවා. සරලව දැන් මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. හරි. මෙන්න මේක ඔයාලා කොච්චර ඉස්සරහට ගියත් මේ IT ෆීල්ඩ් එකේ පොතට ඔන්නේ තියාගන්න ඕන graph එකක් තමයි මේක. මම කියන්නේ මේකෙන් දෙන්නේ මූලික අවබෝධය කියන්නේ. මේක තමයි ඔයාලගේ අත්තිවාරම දාන්න. අත්තිවාරම දාන්න තැන තමයි O-level ICT. මෙන්න මේ තියෙනවා. මොනවද මේ තියෙන්නේ? අපි කතා කරනවා input එක. මෙතන කතා කරනවා process එක. මේකේ memory storage කියන ඒවා අයිති වෙනවා volatile non-volatile ඒවා කතා කරමු අපි හරිද hard drive එක කොහොමද එන්නේ main memory කියන්නේ මොකද්ද cache memory කියන්නේ මොනවද registers කියන්නේ මොනවද අපි කතා කරමු අපි කතා කරමු හරි අද නෙමෙයි අපි ඉස්සරහට කතා කරමු හරි data information මොකද්ද මේ data එකක් කියලා කියන්නේ මොකද්ද මේ information එකක් කියලා කියන්නේ දැන් මම මේක output හරි දැන් මම මේක මෙහෙම පැහැදිලි කරන්නම් ඔයාලට සරලව හරි ඔයාලට ඕන දරුවෝ orange juice එකක් හදාගන්න. දැන් මේ පළවෙනි ලෙසන් එකේ තියෙන එක මේක කියලා දීලා මෙතනට එන්නේ ගොඩක් ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ. මොකද්ද මේ කියන්නේ කියලා. හරි. orange juice එකක් හදාගන්න. ඔයාලා මොකද කරන්නේ? ඔන්න තියෙනවා දොඩම් ගෙඩිය. අපි නැත්නම් මේක කියනවා raw material එක. raw material එක. හරිද? ඒ වලට අපි මේකට ගමු orange එක තියෙනවා. දොඩම් ගෙඩියක් තියෙනවා. දැන් ඔයාලට මොකද්ද කරන්න ඕනේ? ඔයාලා ඔන්නේ ඉන්පුට් එකක් විදියට ඇතුල් කරනවා. මොකටද ඇතුල් කරන්නේ? ඔයාලගේ ප්‍රොසෙසින් ඩිවයිස් එක මොකද්ද? ප්‍රොසෙස් කරනවා නම් ජූස් එකක දෙන්න මෙන්න බ්ලෙන්ඩර් එකක් තියෙනවා. මම මේ බ්ලෙන්ඩර් එකක් හදලා. මේක බ්ලෙන්ඩර් එකක් කියලා හිතන්නකෝ. හරි. ඔයාලා මේකට දොඩම් මේක අයින් කරලා දොඩම් බිට් ටික දාලා මේකට ඔයාලා ඇඩ් කරනවා sugar හරි salt ඕවාට අවශ්‍ය දේවල් මේකට ඇඩ් කරනවා නේ. ඇඩ් කරලා ඉවර වෙලා ඔයාලා එළියට ගන්නවා මෙන්න මෙහෙම එකක්. මොකද orange juice එක. පැහැදිලිද? පැහැදිලිද දරුවෝ? දැන් මොකද කරේ? දොඩම් ගෙඩියක් ගත්තා. හරි. බ්ලෙන්ඩර් එකට දැම්මා. බ්ලෙන්ඩර් එකේ අර ජාර් එක කියලා තියෙන්නේ. ඒකට දැම්මා. බිට් එක දැම්මා, sugar දැම්මා, salt දැම්මා. ඔන්න බ්ලෙන්ඩ් කරා. ඊට පස්සේ වීදුරුවකට දාලා ස්ට්‍රෝ එකක් දාලා ලස්සනට ඕනන්න ක්‍රීම් එක පොඩි මේකක් ගහලා සර්ව් කරද්දි ඔන්න ඔයාලට orange juice එකක් එනවා. මොකක්ද මේ කරේ? ඉන්පුට් කරා දොඩම් ගෙඩියක බිට් එක බලන්න orange juice එකක් හදා ගන්න ඕන. process කරා ඒක blend කරා orange juice එකක් ආවා. මේ වගේම තමයි data information විදිහට convert වෙන system එක. දැන් ඔයාලා හිතන්න උදාහරණයක් විදිහට ඔයාලගේ පන්ති ළමයි 40ක් ඉන්නවා. හරිද? ඒ ළමයින්ට ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා. ඔයාලට ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා.
ඔයාලගේ ලකුණු 40ෙම ලකුණු එක එක තැන්වල හරිද? සිංහල වලට මෙච්චරයි, ඉංග්‍රීසි වලට මෙච්චරයි, හරි IT වලට මෙච්චරයි, මැත්ස් වලට මෙච්චරයි කියලා ඔය තියෙනවා. හරි? 75 60යි. හරි? අපි ගමු මෙතන සාමාන්‍යට 75යි, සිංහල වලට මැත්ස් වලට 60යි. කොහොම ගමු? ඊට පස්සේ PL කියලා ඉන්නවා. අපි නිකන් ගමු. හරි? PL 95යි මැත්ස් වලට. හරි? 60යි සිංහල වලට. කොහොමද? දැන් මේවා තිබ්බට ඔයාලට ඩිසිෂන් එකක් ගන්න පුළුවන්ද? ඩිසිෂන් එකක් ගන්න බෑ. හැබැයි ඔයාලට ඉස්කෝලෙන් දෙනවා නේද රිපෝට් කාඩ් එකක්. හරි? ඇගයීම් වාර්තාව කියලා තියෙනවා. අර සමහර වෙලාවට ඔයාලා හංගන්නේ. හරිද? ඇගයීම් වාර්තාවේ තියෙනවා ඔයාලා පන්තිය 40 කී වෙනියද? පන්තිය 40න් ඔයාලගේ පොසිෂන් එක මොකක්ද? හරි ඔයාලගේ ඇවරේජ් එක කීයද? ඇවරේජ් එක දවසේ තියෙන 75% ඇවරේජ් එක. ඔය ස්ටාර්ස් එකක් දෙනවා සමහර මේවා. හරි ටෝටල් එක කීයද? ඔයාලා දියුණු කරගන්න ඕන සබ්ජෙක්ට්ස් මොනවද? ඒ ටික ඔක්කොම ඔයාලට එනවා රිපෝට් කාඩ් එක. දැන් මොනවද ඒකේ ඩේටා? ඔයාලා එක එක සබ්ජෙක්ට්ස් වලට වෙනම ගත්ත ලකුණු. ඒක තමයි රෝ ඩේටා. ප්‍රොසෙස් කරා. ලස්සන්ට ඇවරේජ් එක හැදුවා, ටෝටල් එක හැදුවා, පන්තිය ළමයි ගානේ ඔයාලට තියෙන තැන ඔයාලගේ පොසිෂන් එක බැලුවා, අවුට්පුට් කරා මොකද්ද? රිපෝට් කාඩ් එක. ඒ වගේ තමයි දැන් අපි වෙදර් ෆෝකාස්ටිං එකක් ගමු. සතියක එක දවස් වලට වර්ෂාපතරේ කොච්චරද? නිකන් ඒක ඩේටා එකක් විතරයි. හැබැයි සතියම ඇනලයිස් කරනවා ඩේටා. හරි. ඇනලයිස් කරලා අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ප්‍රෙඩික්ෂන් එක පූර්ව කපනයක් නේ. කරන්න පුළුවන් නම් මේ කාලෙට මෙහෙම වෙන්න පුළුවන්. එහෙම කිව්වොත් අපි ඒකට කියනවා information එක. Information which supports you to get a decision. It's a organized data. දැන් data එකක් කියලා කියන්නේ unorganized. organize කරපු නැති අසංවිධානාත්මක. දත්ත වලට තමයි අපි දත්ත කියලා කියන්නේ. දත්ත අසංවිධානාත්මකයි. තැනින් තැන තියෙන්නේ. අපි ඒක ප්‍රොසෙස් කරලා සංවිධානාත්මක ස්වරූපයෙන් එළියට දෙන එකට තමයි අපි කියන්නේ ইনফরমේෂන් එක කියලා. දැන් ඔක ඔයාලට පැහැදිලිද? හරි. ඔක මම කියලා දුන්නේ නිකන් ක්වික් රීකැප් එකක් විදිහට නිකන් අර ටක් ගාලා මතක් කිරීමක් විදිහට අපි දැන් මේ කතා කරන්න යන එක මේක අදාළ වෙන නිසා. right. මොකක්ද එතකොට මේ data communication එක කියන්නේ අද අපේ lesson එකේ කරන දරුවෝ. අද අපේ lesson එකේ ඒක. හරි. data communication එක කියන්නේ මොකක්ද? data communication දැන් මම මේ ඔයාලගේ පොතෙන්මයි ගන්නේ. හරි. පොතෙන්මයි ගන්නේ data communication එක කියලා කියන්නේ transmitting data and information is called data communication. transmit කරනවා. transmit කරනවා කියන්නේ share කරනවා. ඒක පැත්තකින් තව පැත්තකට share කරනවා. දැන් ඔයාලට දැන් ඔයාලා 2022 O level කරන දරුවෝ නම් ඔයාලට එච්චර ලොකු මතකයක් නැතුව ඇති. ඔයාලා සමහරවිට දැකලා නැති ඒක මොකද ඔයාලා මම කියන්නේ මට හිතෙන්නේ මම මේ මගේ ඔළුවට එන දෙයක් ඔයාලා මේ කනෙක්ටඩ් ජෙනරේෂන් එක. හරි. කනෙක්ටඩ් ජෙනරේෂන් එක. ඒ කියන්නේ ඔයාලා බොහොම I ජෙනරේෂන් එක. එහෙම නැත්නම් E ජෙනරේෂන් එක. E ජෙනරේෂන් එක. ඇයි මම එහෙම කියන්නේ? ඔයාලා ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ටඩ්, ඔයාලගේ ස්මාර්ට්ෆෝන්ස් එක්ක ඒ වගේ ඒවත් එක්ක තමයි ඔයාලා ගනුදෙනු කරන්නේ. හරිද? එතකොට ඔයාලා කනෙක්ටඩ් ලෝකෙත් එක්ක කනෙක්ටඩ් ග්ලෝබල් විලේජ් විශ්ව ගම්මාන සංකල්පය කියලා ගත්තොත් ග්ලෝබල් විලේජ්. ඔයාලට පුළුවන් ඇමරිකාවේ ඉන්න කෙනෙක් එක්ක එක ෂණයකින් මේ පැත්තේ WhatsApp කෝල් එකක් කරලා මොකක් හරි කතා කරන්න. ඒ කම්පියුටර් නෙට්වර්ක්ස් හරි. කම්පියුටර් නෙට්වර්ක්ස් මම කතා කරන ආසම මම ස්පෙෂලායිස් කරමු සබ්ජෙක්ට් එක මේක. එතකොට ඒ කම්පියුටර් නෙට්වර්ක්ස් හැබැයි ඉස්සර කාලේ කම්පියුටර්ස් තිබ්බා දැන් ඔය අපේ කාලේ වගේ හරිද අපි වැඩ කරේ දැන් අපේ කාලේ තිබ්බ Windows 98 Windows Millennium Windows XP හරි ඊට පස්සේ Vista Windows 7 ඊට පස්සේ Windows 10 කොහොම දැන් Windows 11 කොහොම ඇවිල්ලා තියෙනවනේ evolution එකක් evolution එක කියන්නේ මොකද්ද පරිණාමයක් නේ අර first generation computers වල vacuum tubes පාවිච්චි කරා second generation computers වල transistors පාවිච්චි කරා third generation computers වල IC integrated circuits පාවිච්චි කරා fourth generation computers වල microprocessors පාවිච්චි කරා fifth generation computers වල artificial intelligence robotics ඒ කියන්නේ හිතන්න පුළුවන් artificially intelligent
මේ පාවිච්චි කරනවා. දැන් එහෙම ඉවලූෂන් මේකත් ඉවලූෂන් එක. දැන් ඉස්සර තිබ්බ කම්පියුටර්ස්. දැන් අපේ දැන් ඩෙස්ක්ටොප් එකක් තියෙනවා. මෙහෙම ඩෙස්ක්ටොප් දාලා ඩෙස්ක්ටොප් වලින් වැඩ කරන්නේ නැති තරන්නේ. සමහරවිට ගේම්ස් ගන්න වෙනවා පාවිච්චි කරන්න ඇති. ඔන්න මම මේක මෙහෙම අදින්නම් LCD LED නෙමෙයි. LCD කියන්නේ liquid crystal display, LED කියන්නේ light emitting diode. මම ඒක පස්සේ කියලා දෙන්නම්. මොනිටර් වර්ග. හරි. මේක තිබ්බ CRT cathode ray tube කියලා කියන්නේ. හරි. CRT අර පිටිපස්ස ලොකු. හරි. මට ඒක චිත්‍ර මේ මට ඒක ලස්සන චිත්‍ර දින්න බෑ. ඉතින් ඔයාලා නිකන් හිතාගන්න මේක තමයි CPU. ටවර් එකේ එහෙම නැත්නම් මේකේ අටක් තිබිලා තියෙනවා. යටක් තියන්න පුළුවන් ඒවා තිබ්බා. හරි. දැන් මේක ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්. හැබැයි මේක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා නැත්තම් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා නැත්තම් මේ කම්පියුටර් එක තනියම තියෙන කම්පියුටර් එකක්. isolated device එකක්. isolated තනි වූ කෙනෙක් කියලා කියන්නේ තනියම තියෙන කම්පියුටර් එකක්. අපි මේවට විශේෂ නමක් කියනවා ad hoc devices. ad hoc devices. නැත්නම් අපි කියන ad hoc computer එක. ad hoc කියන්නේ මොකක්ද එතකොට? ඉන්ටර්නෙට් එකට network එකකට connect වෙච්ච නැහැ. දැන් data communication එක කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයාලගේ හිතන්නකෝ දැන් ඔයාලගේ ගෙදර wifi එකක් තියෙනවා ඔන්න මම දැන් අදිනවා wifi එක. හරි. දැන් මෙතන Huawei හරි මොකක් හරි කියලා wireless කියලා හිතන්නකෝ ඔය dialog හරි mobitel හරි මොකක් හරි router එකක් මෙන්න මෙහෙම antennas දෙකක් තියෙනවා. දැන් මේක wifi router එක. මෙතන lights ටික තියෙනවා. හරි. wifi router එක මෙතන signal strength කරනවා ඔයාලා නැති. එහෙම නැත්නම් SLT වලත් wifi connect කරන්න පුළුවන්. දැන් ඔයාලගේ ටැබ්ලට් එකක් තිබ්බොත් මේකට wireless connect වෙලා තියෙනවා. ෆෝන් එකක් තිබ්බොත් connect වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ laptop computer එකනේ laptop computer එක මේකට connect වෙලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ? එකට interconnected. ඔයාලට පුළුවන් නේද මේ network එක ඇතුලේ තමුන්ගේ devices ටික control කරලා සමහරවිට CCTV ගාව මේවට connect කරලා තියෙන smart home කියලා. හරි. මේ අද අපි කතා කරන්නේ artificial intelligence වල ඔයාලගේ ඇති Cortana, Google Assistant, ඔය voice commands වලින් වැඩ කරන ඒවා පාවා කියනවානේ Alexa. හරි. මේ ඒ වගේ තියෙනවා. right? ඒක එකට interconnected. හැබැයි ඉස්සර computers ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තිබ්බේ නැති නිසා අපි ඒවට කියන ad hoc device එකක්. දැන් මේවා එකට ඉන්ටර්කනෙක්ට් වුණාට පස්සේ අපි කියනවා ඒකට මොකද්ද? ඉන්ටර්කනෙක්ට්. එහෙම නැත්නම් network එකක් හැදෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ local area network එකක් හැදෙන්නේ, metropolitan man කියන්නේ, WAN කියන්නේ අපි කියලා දෙනවා. හරි. කොහොමද මේ network develop වෙන්නේ? හරි. data communication එක කියන්නේ මොකක්ද? එතන දෙමු. data communication එක කියන්නේ data communication එක කියලා කියන්නේ transmitting data and information. Transmitting data and information. data උඩත් පුළුවන් information උඩත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. Data and information is called data. මොකක්ද කියන්නේ? data communication. දත්ත සම්ප්‍රේෂණයක් නේ. දත්ත බෙදා ගැනීම. හරි. දැන් ඔය data communication ගත්තාම one or more devices එකට connect වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ laptop එක තියෙන්න පුළුවන්. laptop එක තියෙන්න පුළුවන්, phone එක තියෙන්න පුළුවන්, printer එකක් තියෙන්න පුළුවන්. මේවා one or more devices නේ. මේවා devices, computers නෙවෙයි devices. මේවා එකට interconnect වුණාම interconnect වෙන්න අපි පාවිච්චි කරනවා සමහරවිට hub switches මම ඉස්සරහ කියලා දෙනවා. ඔය වගේ devices පාවිච්චි කරනවා. hub කියලා පාවිච්චි කරනවා. hub කියලා device එකක් තියෙනවා. switch කියලා එකක් තියෙනවා. හරි. මේවෙන් අපි එකට interconnect කරනවා. හරි. one or more devices එකට connect කරාම අපි ඒකට කියනවා data communication එක කියලා. දැන් උදාහරණයක් විදිහට මේ අතට දැන් මේ data communication එකේ ඉන්නවන parties මොනවද? පාර්ශ්ව මොනවද? හරි. data communication එක transmission එකක් වෙන්න නම් ඉන්න ඕන කට්ටිය කවුද? අපි බලමු. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමු. හරි. මුලින්ම ඉන්න ඕන sender. අපි ඒකට කියන sender යවන කෙනා. sender එහෙම නැත්නම් අපි ඒකට කියන source එක.
මේ ඒක යවන විදියට අපි කියනවා transmitting media. එහෙම නැත්නම් අපි ඒකට කියනවා transmission medium එක. transmission media. ඒ කියන්නේ මේ කමියුනිකේට් කරන මාධ්‍යම මොකක්ද කියන්නේ. හරිද? ඊට පස්සේ අනිත් end එකේ ඉන්න එක්කෙනාට අපි කියනවා receiver කියලා. receiver නැත්නම් destination. receiver නැත්නම් destination කියලා කියනවා. දැන් උදාහරණයක් දෙන්න ඕන. ඔයාලට පුතේ දැන් හිතන්න ඔයාලා කොළඹ ඉඳන් කැන්ඩි යන්න ඕනේ. හරිද? ඔයාලට කොළඹ ඉඳන් කැන්ඩි යන්න ඕනේ. ඔයාලා යන්න තෝරගන්නවා ට්‍රේන් එක. හරිද? ඔයාලා දැන් මොකද කොටුව දුම්රිය නැවතුම්පරට යනවා. පෝර්ට් රේල්වේ ස්ටේෂන් එකට යනවා right? ගිහිල්ලා ඔයාලා ට්‍රේන් ටිකට් එකක් අරගෙන ට්‍රේන් එකේ කොහටද යන්නේ? කැන්ඩි වලට ගිහලා කැන්ඩි ස්ටේෂන් එකේ බහිනවා. හරිද? එතකොට source එක කොහෙද? ඔයාලා පටන් ගත්ත තැන මූලාශ්‍රය මොකක්ද? What is the source? කොළඹ ෆෝර්ට් එකෙන් ඔයාලා පටන් ගත්තා. මොකද්ද පටන් ගත්තේ? ඔයාලගේ ජර්නි එක පටන් ගත්තා. ජර්නි එක පටන් ගත්තා. ඔයාලා ගියේ මොකේද? මීඩියම් එක මොකද්ද? ට්‍රේන් එකේ ගියේ. ට්‍රේන් එකේ ගියා. ඔයාලට නම් බස් එකේ යන්නත් තිබ්බනේ. ඔයාලට නම් ටැක්සියක් දාගෙන යන්නත් තිබ්බා. ඔයාලා බහින්න කොහෙද? කැන්ඩි. ඔන්න ඔයාලගේ ඩෙස්ටිනේෂන් එක තමයි කැන්ඩි. හරි. ඒ වගේ අපි මෙතනදී basic components needed for data communication. What are the basic components needed for data communication? What are the basic components? Tell me. First you need a sender. That means source. Correct? Then you need a medium to transmit the data. You need a medium. Then you need the destination. යවන තැන ඉවර වෙන තැන. හරි. දැන් ඔක හරි. දැන් තේරුම් ගත්තනේ. sender කෙනෙක් ඉන්නවා source අපි ඒකට source එකක් කියලා කියනවා. data එක transmit කරනවා receiver ඉන්නවා destination එකක් කියලා. හරි. ඊට පස්සේ ඔයාලගේ පොතේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. data transmission mode. Data transmission modes. මොනවද මේ data transmission modes කියලා කියන්නේ? හරි. sender මෙන්න මේ sendයි මෙන්න මේ receiverයි අතරේ data හරි information හරි හුවමාරු වෙන විදි modes හුවමාරු වෙන විදි මොනවද හුවමාරු වෙන විදි? හරිද? පළවෙනි එක අපි කතා කරනවා simplex mode එක. simplex mode එක කියන්නේ මොකද්ද? ඔන්න මම සරලව ඔයාලට කියලා දෙන්නම්. හරි? transmission එක from sender to receiver only. sender විසින් receiver ට විතරක් ඒ කියන්නේ receivers ලැබෙන එක ගොඩක් හිට පුළුවන් transmit කරනවා. දැන් උදාහරණයක් විදිහට මේක මෙහෙම තේරුම් ගන්න. simplex එක. ඔන්න ඔයාලා TV බලනවා කියලා හිතන්න. TV බලනවා, රේඩියෝ අහනවා. දැන් රේඩියෝ අහනවද දන්නේ නැහැ. රේඩියෝ අහනවා, TV බලනවා. හරි. දැන් ඔන්න අපි ගමු නිකන් ඩයලොග් TV හරි කියනවා. TV හරි මොකක් හරි අපි ගමු මට ලේසියෙන් මේක පැහැදිලි කරන්න ඕන නිසා මම ගන්න ඩයලොග් TV එක. මොකද මොකක් හරි සැටලයිට් TV එක. හරි. සැටලයිට් TV එක මොකද වෙන්නේ? ඔන්න ඔතන බලන්න. හරි. simplex mode එක කියලා දෙන්නේ. transmission method එක. හරි. ඔන්න mode එක. හරි. ඔන්න තියෙනවා සැටලයිට් එක. හරි. සැටලයිට් එක තියෙනවා. ඔයාලගේ ඔන්න තියෙනවා තැටිය. තැටිය තමයි කියන්නේ. සැටලයිට් එක ගත්තා හරවලා තියන්නේ. අර ඔන්න ඇවිල්ලා සෙටප් කරන්නේ ඒකනේ. හරි. ඔන්න තියෙනවා අලගේ තැටිය. ඒකෙන් වයර් එකක් යනවා අලගේ ගෙදරට. ගෙදර තියෙනවා ඔන්න ටීවී එක. හරි. මෙතන තියෙනවා මොකක් හරි channel එකක් මොනවා හරි channel එකක්. ඔයාලා මැච් එකක් බලනවා කියලා ගන්න. ටෙනිස් ස්පෝර්ට්. හරි. ඔයාලා දැන් මෙතන ඉස්සරහා ඉන්න ප්‍රේක්ෂකයෝ දැන් බලනවා. හරි. කොහොමද ඔක්කොම බලනවා කියලා. දැන් ඔයාලට පුළුවන් මේක යන අතරතුරේ මේ අනිත් පැත්තට data අනිත් පැත්තට කමියුනිකේට් කරන්න බෑ. ඇයි බැරි? ඒක ඒ පැත්තෙන් විතරයි දෙන්නේ. ඒ පැත්තෙන් විතරයි දෙන්නේ කියන්නේ
එයා ඔයාලට විතරයි දෙන්නේ. ඔයාලට බෑ රිපීට්ලි අනිත් පැත්තට ඒකට ප්‍රතිචාර දක්වන්න. තේරුණාද? හොඳටම පැහැදිලි. ඒකට අපි කියනවා සිම්ප්ලෙක්ස් මෝඩ් එකක් කියලා. මේකට අපිට ගන්න පුළුවන් සරලව watching TV. ඔබ සැටලයිට් වෙන්න ඕනේ දැන් හරි traveling ආවත් එහෙම තමයි. watching TV, listening to radio. ඔය ඕක මේ උදාහරණයකට අපිට ගන්න පුළුවන්. ඕක තමයි සිම්ප්ලෙක්ස් මෝඩ් එක කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා half duplex mode එක කියලා එකක්. හරිද? මම මේක ගන්නවා. ඊට පස්සේ අපි කතා කරනවා half duplex. half duplex කියන්නේ මොකක්ද? දැන් ඔයාලා දැකලා ඇති මේ පොලිසියේ මහත්තුරු හරි හමුදාවේ මහත්තුරු හරි ඔය කවුරු හරි දෙපැත්තේ ඉඳලා walkie talkies වලින් කතා කරනවා ඔයාලා ඕඩ තරම් දැකලා ඇති. අර ටිරිරිරිටි කියලා සද්දයක් එන්නේ. කොහොමද ඒ සද්ද එන්නේ? ටිරිරිරිටි කියලා එන්නේ. හරි. එක පැත්තකින් කතා කරනවා. හරි. ඒකට තියෙනවා channels අල්ලන්න. ඉස්සර තිබ්බේ walkie talkies Motorola කියලා Motorola phones උත් තියෙනවා. ඔයාලා දන්නවා ඇති. Motorola තමයි ඉස්සර famous. හරි. ඔය walkie talkies වල. හරි. තාමත් මම දන්නේ ඒක දැන් මොනවද පාවිච්චි කරන්නේ කියලා. ඔන්න ඔය ඒකේ දැන් ඇත්තටම පොලිසිය හමුදාව විතරක් නෙමෙයි walkie talkies පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නවා BMICH එකේ ඉවෙන්ට් එකක් කරනවා. BMICH එක කොන්වොකේෂන් එකක් වගේ වෙලාවට කැම්පස් වල walkie talkies පාවිච්චි කරනවා. එක පැත්තකින් අනිත් පැත්තට මේ කතා කරනවා. හරි. ඒ වගේම දැන් ඉතින් කැන්ඩි සිටි සෙන්ටර් එකේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා. දැන් උඩ තට්ටුවට හැම වෙලේම නැගලා ඉන්න බෑ. ෆෝන්ස් වලින් කතා කරන්න හැම වෙලේම කෝල්ස් ගන්න බෑනේ. ලේසි walkie talkie එක බටන් එක ප්‍රෙස් කරා උඩට දුන්න ඒ ඉවෙන්ට් ප්ලෑනින් වලටත් අපි ඒක යූස් කරනවා. මොකද්ද? ඒකේ වෙන්නේ walkie talkie දැන් මේ walkie talkie එක මෙහෙම අර දැකලා මෙච්චර මහත නෑ walkie talkie එක. ඉතින් ෆෝන් එක වගේ හරි. ගහලා බලන්න Google එකේ හරි. walkie talkie එක කොහොමද කියන්නේ? මෙහෙමද කියන්නේ? ඔන්න walkie talkie. මෙතන Motorola හරි මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මෙතන තියෙන පොඩි ස්පීකර් එකක් වගේ හරි උන් තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් තව walkie talkie එකක් මෙහෙ තියෙනවා. දැන් ඔන්න මෙයා කතා කරනවා මෙයාට. තව walkie talkies ගොඩක් තියෙනවා. මෙයාට තමයි කතා කරන්න ඕනේ කියන්නේ. මෙයාට කතා කරනවා. මෙයාට කතා කරාට පස්සේ මේ දෙන්නට එකම වෙලාවේ දෙපැත්ත කතා කරන්න බෑනේ. එකම වෙලාවේ දෙපැත්ත කතා කරන්න බෑ walkie talkies වල. ඇයි ඒ? මෙයා කතා කරාට පස්සේ තමයි මෙයාට කතා කරන්න පුළුවන්. අපි ඒකට කියනවා one direction at a time. මොකක්ද අපි ඒකට කියන්නේ? one direction at a time. one direction at a given time. ඒ කියන්නේ එක වෙලාවකදී එක පැත්තකට විතරයි කතා කරන්න පුළුවන්. ඒක කතා කරාට පස්සේ තමයි අරයට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් මෙයා කතා කරලා මෙයාට මේ විස්තරය කියනවා. විස්තර කියවලා පස්සේ මෙයාට එයා කතා කරාට පස්සේ after the communication මෙයාගේ communication එක start කරන්න පුළුවන්. අරේ communication එක ඉවර වුණාට පස්සේ අන්න ඒකට අපි කියනවා half duplex එක කියලා. භාග. half කියන්නේ භාග. හරි. half duplex එක. ඊට පස්සේ අපි කතා කරනවා මොනවද මේ කතා කරන්නේ? data transmission mode. හරි. modes. ඊට පස්සේ අපි කතා කරනවා duplex. එහෙම නැත්නම් මේකට කියනවා full duplex කියලා කියනවා. full duplex. මේක මොකක්ද වෙන්නේ? හරි සරලයි. හරිම සරලයි. ඔයාලා දැන් ওই ෆෝන් එකේ හරි ඔයාලා ගාව තියෙනවා ස්මාර්ට්ෆෝන් එක. අතන මේක ෆෝන් එකකට වඩා ඒක කම්පියුටර් එකක්. සරලව ඔයාලා handheld device එකක්. හරි handheld ඔයාලට කම්පියුටර් එක ගන්න word documents සියලු දේ ෆෝන් එකකට ගන්න පුළුවන්. කොහොම හරි මූලිකම කර්තව්‍ය ෆෝන් එකක් කියන්නේ calls ගන්න එක. ඔයාලා WhatsApp call එකක් හරි Skype call එකක් හරි GSM call එකක් හරි ඔයාලා ගන්නවා අනිත් පැත්තේ ගන්නවා. අපි හිතමු වීඩියෝ කෝල් එකක් කියන්නේ මේකට ඇඩ් එකක් කියලා. දැන් ඔන්න වීඩියෝ කෝල් එක. එතකොට ඔයා කතා කරාට පස්සේද මෙයා කතා කරන්න ඕනේ simultaneously එකම වෙලාවේ දෙපැත්තටම කතා කරන්න පුළුවන් කමියුනිකේට් කරගන්න පුළුවන් එකම වෙලාවේ. අන්න ඒකට අපි කියනවා එකම වෙලාවකට ඒකට අපි කියනවා full duplex එක. මොකක්ද අපි ඒකට කියන්නේ? full duplex. අපි ඒකට කියනවා both sides same time communicate කරන්න පුළුවන්.
අපිට ඒකට උදාහරණයක් ගන්න පුළුවන් ටෙලිෆෝන් එක. ටෙලිෆෝන් එක. පැහැදිලිද පුතේ? හරි. හරි. මම ඔයාලට පැහැදිලි කියලා අපි ඊළඟ එකට යමු. right. ඊට පස්සේ අපිට මොකද කතා කරන්නේ? දැන් අපි data transmission modes කතා කරා. data transmission එක කියන්නේ මොකක්ද කියලා කතා කරා. හරි. ඇත්තටම ඔය ඉන්ටර්නෙට් එක හැදුනේ ඉස්සර ඉන්ටර්නෙට් එක හැදුනේ ආපානෙට් කියලා තිබ්බා. හරිද? ඉන්ටර්නෙට් එක ඩෙවලොප් වුණේ එහෙම. හරි. මොකක්ද තිබ්බේ? ආපානෙට්. ඒක මොකක්ද? ඇමරිකන් මිලිටරි එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මැසේජ් එකක් පාස් කරන්න යොදාගත්ත තාක්ෂණයක් තමයි ආපානෙට් කියලා කියන්නේ. පස්සේ ඇමරිකාව ඒක ලෝකෙට දුන්නා. ලෝකෙට දුන්නා කියන්නේ අපි ඒක ඉන්ටර්නෙට් එක විදියට ඩෙවලොප් කරා. අපි බලමු ඉස්සරහට ඉන්ටර්නෙට් එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරන්න යන්නේ දැන් මෙතනට හරියට data communication එක. හරිය ඒක කතා කරා, data transmission modes කතා කරා. right. අපි බලමු දැන් data transmission media. හරි. data transmission media. දැන් මම කියවනේ කෙනෙක් එක පැත්තක ඉන්න එක්කෙනෙක් තව පැත්තක ඉන්න එක්කෙනෙක්ට සරලව මම කියුවා data දෙපැත්තට data transmit කරගන්න පුළුවන්. දැන් අපි කතා කරනවා data transmission medias මොනවද කියලා. data transmission media මොනවද කියලා. දැන් මේ transmission media ගැන කතා කරද්දී හොඳට බලන්න. transmission media. ඕක බෙදනවා වර්ග දෙකකට. එකක් අපි කියනවා guided media. මොකද්ද දරුවෝ? guided media. එහෙම නැත්නම් අපි ඒකට කියනවා wired. සාමාන්‍යව wired. එහෙම නැත්නම් අපි ඒකට කියනවා physical. දැන් අර ක්ලාස් කරද්දිත් මම කිව්වේ physical කරනවා කියන්නේ මොකද්ද? ඔයාලට මතයි මූණට මූණ බලාගෙන ඉන්ටරැක්ට් කරගෙන ෆිසිකලි දැකලා කරන්න පුළුවන්. ඔන්ලයින් කරනවා කියන්නේ ෆිසිකල් කනෙක්ෂන් නැහැ, ලොජිකල් කනෙක්ෂන් නැති. හරි. නෙට්වර්ක්ස් IT වල දියුණු වෙන්නේ ඒකත් උනේ. හරි. IT වල දියුණු නිසා මේවත් කරන්න පුළුවන්. හරි. එතකොට මේක ගයිඩඩ් මීඩියා එක අපිට මොකද්ද කරන්න පුළුවන්? tangible අල්ලන්න පුළුවන්. tangible. දැන් මේ මාකර් පෙන් එක මට අල්ලන්න පුළුවන් නේද? අල්ලන්න පුළුවන්. හරි. මට අල්ලලා බලන්න පුළුවන්. guided. ඒ කියන්නේ guided media එක. guide කරන. පැහැදිලිද? හරි. එතකොට ඒකට තමයි අපි guided media කියන්නේ. දැන් ඔයාලට තියෙනවද දැන් කම්පියුටරේ අපි කතා කරනවානේ ඔයාලට software අල්ලන්න පුළුවන්ද පුතේ? software අල්ලන්න පුළුවන් බෑනේ. හරි. හැබැයි ඔයාලට hardware අල්ලන්න පුළුවන්ද? hardware අල්ලන්න පුළුවන්. ඒකට කියනවා අපි tangible and intangible devices කියලා. devices නෙමෙයි. devices ඔය hardware devices tangible. softwares වගේ දේවල් intangible. තේරුණාද පුතේ? හරිනේ. පැහැදිලිද? හරි. එතකොට ඊළඟ එක තමයි unguided. දැන් මේ මොනවද? data transmission media, right? unguided media. මේක මොකක්ද? මේකට අපි සරලව කියනවා wireless. wired ඇති. හරි. ඔයාලා වර්තමානයේ ගොඩාක් පාවිච්චි කරන මීඩියා එක තමයි wireless කියන්නේ. දැන් මේකේ guided media අපිට වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඔයාලගේ syllabus එකේ යනවා, ඔයාලගේ පොතේ තියෙන විදිහ අනුව තුනකට බෙදන්න පුළුවන්. මොනවද ඒක? twisted pair. හරි. twisted pair එක වර්ග දෙකකට බෙදෙනවා. UTP. අපි කියනවා unshielded twisted pair. ඊට පස්සේ කියනවා STP. මොකක්ද ඒක? shielded twisted pair. twisted pair කියන්නේ මොනවද? එකට වෙලුණු, ගැට ගැහුණු. මෙහෙම එකට වෙලිලා තියෙනවා. අර නයි දෙන්නෙක් මොකක් කරගන්න එකට වෙලිලා තියෙනවා. වයස් එකට වෙලිලා තියෙනවා. හරි? ගැට ගැහිලා තියෙනවා. ගැට ගැහිලා කියන්නේ මෙහෙම වයස් දෙක මෙහෙම ලස්සනට ට්විස්ට් වෙවි යනවා. හරි? unshielded කියන්නේ සරලව
ෂීල්ඩ් එකක් නැති වයර්ස් දෙක ඔයාලට පේනවා. වයර්ස් දෙක ඔයාලට පේනවා. දෙකක් හරි ඒ තියෙන වයර්ස් ටික ඔයාලට පේනවා. අල්ලන්න පුළුවන්. හරි. ෂීල්ඩ් ටු ස්ට්‍රක් එක කියන්නේ ඔයාලා දැකලාද ඔයාලගේ මේ වයර් කෝඩ්ස් වල හැම සුදු පාට හරි කළු පාට හරි යනවනේ. උඩ කෝ එකක් යනවනේ. ඒ ෂීල්ඩ් වෙලා තියෙන්නේ. හැබැයි ඇතුලේ යන්නේ අරකම තමයි. අරකම තමයි යන්නේ. හැබැයි එළියෙන් ෂීල්ඩ් එකක් යනවා. තේරුණාද? right. ඊට පස්සේ ඒකේ අනිත් එක coaxial cable. මේක ඔයාලා දැකලා තියෙනවා. කොහොමද මේක දැකලා තියෙන්නේ? කරන්ට් එක ගියා. ගණන් ගන්න එපා. හරි. රටේ හැටි මේ coaxial cable. TV වල ඇන්ටනාස් වලින් එන්නේ coaxial cable එකක්. අර මැද තියෙන්නේ මේ තබ කම්බියක් තියලා ඊට පස්සේ මේක සුදු පාට අවුටර් කෝ එකක් යනවා ඊට පස්සේ මෙෂ් එකක් යනවා ඊට පස්සේ කළු පාට මේක විතර ලොකු නෑ හරි මම නිකන් ඇතුලේ ඇද්දි ඔයාලට ඔය ලස්සනට පෙන්නලා දෙන්නේ ඕකට තමයි අපි coaxial cable එකක් කියලා කියන්නේ ඕක අපි ඇන්ටනාස් වලට පාවිච්චි කරනවා CCTVs වලට පාවිච්චි කරනවා ඒ coaxial cable එක පැහැදිලිද ඊට පස්සේ අද අපි වැඩියෙන්ම කතා කරන cable එක මොකද්ද fiber optics කියන්නේ මොනවද දරුවෝ fiber optics මේක ඇතුලේ යන්නේ මේක ඇතුලේ තියෙන තන්තු ආලෝක කදම්බයක් කියන්නේ. ඔයාලා දන්නවනේ ආලෝකයේ වේගය තමයි වැඩිම වේගෙන් ගමන් කරන්නේ කියලා. ගොරෝණ ඒ කියන්නේ ඒ අකුණු ගහද්දී ලයිටින් එක ආවට පස්සේ ඔයාලට ගොරෝණ සද්ද එන්නේ නේ. ඒවා ඔයාලා දන්නවනේ බේසික් දේවල් නේ හරි. ෆයිබර් ඔප්ටික්ස් වල ආලෝකයේ වේගෙන් ගමන් කරනවා මොනවද ගමන් කරන්නේ කියන්නේ? high speed ගමන් කරනවා data information high speed ගමන් කරනවා. පැහැදිලිද? fiber optics හරි ඔය දැන් අද SLT dialog ඔය කට්ටියත් ඔය fiber optics provide කරනවා high speed internet connections වලට දැන් ඕවා ඔක්කොම cables හරි fiber optics උත් ඔයාලා දැකලා නැත්නම් Google එකේ search කරලා බලන්න fiber optic cable එක කියන්නේ මොකක්ද ඔයාලා දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ හැමෝම අහන මේ අමතර කාරණයක් මම මේ කියන්නේ ලෝකයේ ඉන්ටර්නෙට් එක මේ සැටලයිට් වලින් විතරයි කනෙක්ට් වෙලා තියෙන්නේ වගේ නිකන් අයිඩියා එකක් තියෙනවනේ හරි මම පල්ලෙහා දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ බ්ලොග් එකේ මම ආටිකල් එකක් ලියලා තියෙනවා data මේ කොහොමද මේ data centers වැඩ කරන්නේ කියලා මේ ඇත්තම කතාව දරුවෝ ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙන්නේ මේ මුහුද යටින් යනවා underground cables මුහුද යටින් යනවා මේ උඩ මුහුද නම් මේ යටින් යනවා මේ මහද්වීප කනෙක්ට් කරනවා මොනවද continents connect කරනවා දැන් මෙතන ඇෆ්‍රිකන් continent එක තියෙනවා කියලා දැන් ඇෆ්‍රිකන් මහද්වීපේ මෙතන තියෙනවා ශ්‍රී ලංකාව අපේ රට හරිද මෙතන තියෙනවා ඉන්දියාව මේ ඕස්ට්‍රේලියාව මේ නිව්සීලන්ත ඔහොම මේ ඔක්කොම එකට කනෙක්ට් කරනවා undersea cable එක ඔන්න ඕකට අපි යූස් කරන්නේ fiber optic ඇත්තටම කියනවා නම් මේන් මෙතඩ් එක තමයි fiber optic cable ලෝකේ ඉන්ටර්නෙට් එකට continents එකට කනෙක්ට් කරන්නේ මොකෙන්ද fiber optic cables වලින් right අපි දැන් කතා කරන්නේ transmission media data transmit කරන medias ප්‍රධාන වර්ග දෙකයි guided media මම කිව්වා එක wired physical කියලා කිව්වා unguided media wireless in guided media you can touch tangible physical wire ඔයාලට ඒක තේරෙනවා guide එකක් තියෙනවා යන විදිය යන wire එක අපිට පේනවා ඔයාලට but unguided media කියන්නේ wireless ඔයාලට යන විදිය පේන්නේ නැහැ wifi ඔයාලා දැන් මේ කතා කරන වෙලාවේ මේකට කනෙක්ට් වෙලා ඉන්නේ wifi වලින් වෙන්නේ නැති නේ හරිනේ දැන් මම අර කිව්වේ wifi router එකක් මෙහෙම තියෙනවා මේ wifi router එකක් තියෙනවා මේකේ මේ signals ඔයාලට පේන්නේ නැහැ හැබැයි ඔයාලගේ phone එකෙන් ඔයාලා YouTube බලනවා හරි games ගහනවා විවිධ දේවල් කරනවා ඔයාලට signals පේන්නේ නැහැ unguided guide එකක් නැහැ ඔහේ යනවා අවකාශයේ යනවා මෙහෙම යනවා එතකොට ඔයාලට පේන්නේ නැහැ ඒක ඔයාලට අවශ්‍ය නම් මේ සිග්නල් එක ඔයාලට මේ ග්‍රහණය කරගන්න පුළුවන් ඔයාලගේ ඩිවයිස් එකේ පැහැදිලිද wifi password එක ගහලා ඒ wifi router එකට ඔයාලට කනෙක්ට් කරන්න පුළුවන් logically පේන්නේ නැහැ හරි ඔන්න ඕකට අපි කියනවා unguided media wireless media පැහැදිලිද ඔන්න ඕකේ වර්ග කීපයක් තියෙනවා මොනවද අහගන්න හොඳ අවධානයෙන් ඉන්න right පළවෙනි එක radio waves
ඊට පස්සේ microwaves ඊට පස්සේ තියෙනවා infrared පැහැදිලිද infrared ඔය infrared ඔයාලා දැකලා තියෙනවා CCTVs වල රෑට එහෙම CCTV එකේ footages ඔයාලට පේනවනේ බලන්න පුළුවන් දැන් infrared වලට ඉස්සර phones වල infrared තිබ්බා ඉස්සර තිබ්බා අපේ කාලේ Sony Ericsson කියලා දැන් වර්තමානයේ Sony Xperia කියලා ඔයාලා දකින්නේ ඉස්සර Sony Ericsson කියලා තිබ්බේ W200 K510 ඔහොම කිගේ phones තිබ්බා හරි ඒ infrared එකක් තිබ්බා K510 එකේ නම් තිබ්බේ නෑ මට මතක විදියට W200 එකේ තිබ්බ උඩ චූටි කෑල්ල phones දෙක ඒ දවස්වල හිතා ගන්න මේ ඉවොලුෂන් එකක්නේ ඒ කියන්නේ පරිණාමයක් හරි ඒ දවස්වල අපිට data මොනවා හරි ෆොටෝ එකක් යවා ගන්න ඕන ෆෝන් දෙක මෙහෙම තියලා හරියට කෙලින් තියලා තමයි මේ data එක transmit කරේ හැබැයි ඔයාලට වර්තමානයේත් ඔය infrared එක බලා ගන්න පුළුවන් කොහොමද බලා ගන්න පුළුවන් TV එකේ remote එක හරි TV එකේ remote එකේ infrared ray එකක් යන්නේ TV එකේ තියෙනවා ඔයාලට පේන්නේ නැහැ infrared ray එකක් තමයි යන්නේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඇහැට බලන්න එපා සමහර කට්ටිය ඔය ඇහැටත් අල්ලනවා පොඩි ළමයි එහෙම කරන්න දෙන්න එපා හරි මේ හොඳ නෑ ඒක හොඳ නෑ කියන්නේ ඕනේ නෑනේ අනවශ්‍ය දේවල් හරි කැමරා එක ඔන් කරලා දැන් හිතන්න ෆෝන් මම ඔයාලට පොඩි ටෙස්ට් එකක් කරන්නේ ෆෝන් එකේ කැමරා එක ඔන් කරලා TV රිමෝට් එක ප්‍රෙස් කරලා බලන්න රෙඩ් ලයිට් එකක් පත් වෙනවා ඒක තමයි infrared කැමරා එක ඩිටෙක්ට් කරනවා අපිට ඇහැට ඩිටෙක්ට් වෙන්නේ නෑ ඒක පැහැදිලිද හරි එතකොට ඔය guided media unguided media කියන්නේ ඔය ටික දැන් මම මේ එකින් එක මේ කතා කරපු එකින් එක විස්තර කරන්න යනවා මොනවද transmission media ඒකේ guided media physical media කියලා කිව්වා ඒකේ twisted pair coaxial cable fiber optics twisted pair unshielded twisted pair shielded twisted pair කියලා බෙදුවා coaxial එක fiber optic unguided media radio waves microwaves infrared කියලා අපි තුනකට බෙදුවා පැහැදිලිද හරි දැන් අපි බලමු එකින් එක කතා කරමු හරි හරි ඔයාලා ප්‍රශ්න දෙනවා නම් ඔය මේ කමෙන්ට් එකක් විදිහට දාන්න මම ඒකට ආන්සර් කරන්න හරි යා කොහොමද අපි මේක අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී ෆුල් කතා කරනවා හරි මේක මෙතන ෆුල් කතා කරනවා මෙතනදී ඔයාලට මාත් එක්ක ඉන්ටරැක්ට් කරන්න පුළුවන් ලයිව් හරි අර කිව්වේ ඒක නිකන් හරියට අර මොකක්ද කතා ෆුල් ඩුප්ලෙක්ස් හරි දැන් නිකන් මොකද්ද මේ කරන්නේ දැන් ඔයාලට කමෙන්ට් එකක් දාලා මම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒක වෙන කතාවක් දැන් නිකන් මේක මොන කමියුනිකේෂන් එක සිම්ප්ලෙක්ස් රෙකෝඩඩ් එකක් නෙමෙයි මේක සිම්ප්ලෙක්ස් හරි මම කියනවා ඔයාලා බලනවා ඔයාලට මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඕනනම් කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඒක හැබැයි අතන සෙෂන් එකේදී ඒක ෆුල් ඩුප්ලෙක්ස් අපි කතා කරන්නේ අපි සබ්ජෙක්ට් එකෙන්ම කතා කරමු හරි දැන් අපි බලමු guided media පළවෙනි එක guided media අපි නැත්නම් ඒකට කිව්ව මොනවද wired හරි wired physical medium for transmit data හරි මම කියලා තියෙන්නේ physical medium එක හරි භෞතික දෙයක් physical medium එක අල්ලන්න පුළුවන් හරි ඒකේ අපි කතා කරා twisted pair පළවෙනි එක දැන් මොනවද පුතේ ඒකේ කතා කරපු අනිත් ටික මොනවද පුතේ කතා කරේ twisted pair කතා කරා coaxial කතා කරා fiber optics කතා කරා මතකයි නේ twisted pair එක දෙකකට බෙදුවානේ UTP කියලා බෙදුවා STP කියලා බෙදුවානේ ඔන්න අපි UTP එක කතා කරමු මොනවද UTP කියන්නේ unshielded twisted pair ගොඩක් වෙලාවට මේක අපි යූස් කරනවා ටෙලිෆෝන් කනෙක්ෂන් වලට හරි ටෙලිෆෝන් කනෙක්ෂන් වලට මේක යූස් කරනවා ඒ වගේම මේක ෆ්ලෙක්සිබල් තැනක නමන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නමන්න කියන්නේ සම්පූර්ණයෙන් නමන්න නෙවෙයි ෆ්ලෙක්සිබල් බොහොම ලස්සනට එක ගෙනියන්න පුළුවන් ඒ වගේම ලෝ ප්‍රයිස් පොයින්ට් එක අතින් ගත්තාම මේක ටිකක් ලෝ ප්‍රයිස් shielded comparatively මේ අපි කම්පෙයාර් කරලා බලනවා කම්පැරිසන් එකක් shielded twisted pair එකට වඩා මේ cost එක අඩුයි හරි ඒ වගේම මේකේ මේ twisted pair වල low range එකකට
හිතන්නකො ගොඩාක් දුර ගෙනියන්න මේක එච්චර සුදුසු proper method එකක් නෙමෙයි. proper method එකක් නෙමෙයි. මීටර් 100යි උපරිම ගෙනියන්න පුළුවන් සරලව ඔයාලට තියෙන විදියට මීටර් 100යි ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ සිග්නල් එක weak වෙනවා. weak වෙනවා. මම ඉස්සරහට කියලා දෙනවා devices කතා කරද්දී කොහොමද weak signal එකක් අපි boost කරලා ගන්නෙ. ඒකට අපි පාවිච්චි කරනවා repeaters කියලා. devices කතා කරද්දී කතා කරන්න. හරි? STP එක කියන්නේ මොකද්ද? ඔන්න unshielded twisted pair එක හරි. shielded twisted pair කියන්නේ මොකද්ද? අරකම තමයි. හැබැයි ඒකේ shield එකක් තියෙනවා. එළිය outer core එකක් තියෙනවා. shield එකක් තියෙනවා. Better quality and seeker data transmission method. දැන් ඔයාලා transmission medium. දැන් ඔයාලගේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ඔයාලගේ කම්පියුටර් ලැබ් එකේ තියෙනවා කියලා නම් ඉස්කෝලේ. හරි. එළියෙන් යනවා කේබල් එකක්. හරිද? එළියෙන් කේබල් එකක් යනවා. ඔයාලා එළියේ කේබල් එකට ඔයාලා මට සජෙස්ට් කරන්න දාන්න කියලා unshielded the shielded. unshielded the shielded. අනිවාර්ය shielded නේ. ඇයි සත්තු ඉන්නවා ඩැමේජ් වෙන්න පුළුවන්. එළියේ යන්නේ තෙලෙන්න පුළුවන්. ප්‍රශ්න ගොඩක් නේ ඩැමේජ් වෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ network එකක් හදද්දී අන්න ප්‍රශ්න වෙන unshielded twisted pair එක වැඩි ප්‍රශ්නයක් නෑ. ඒක ඇතුලේ network එකක් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. shielded twisted pair එක proper. ඒ කියන්නේ හොඳයි එළියෙන් යනවා නම් හැබැයි මීටර් 100ක් වෙනකන් විතර එක ගෙනියන්න පුළුවන්. coaxial cable එක මම දැන් කිව්වා. coaxial cable එක මොකක්ද? coaxial අපි පාවිච්චි කරනවා මොනවටද පාවිච්චි කරන්නේ? ඔය dialog TV එකේ ඇවිල්ලා එන්නේ එහෙම නැත්නම් ඔයාලා ඔය බටකොළ ඇන්ටනා එකක් වගේ යූස් කරලා තියෙනවනම් ඒවයිත් එන්නේ coaxial තමයි. coaxial shield ඇතුලේ තියෙනවා කපල වැළුවාම තබ කම්බියක් තියෙනවා කොපර් මෙෂ් එකක් තියෙනවා. හරි. ඒකට අපි කියනවා coaxial cable එක කියලා. ඒක අපි CCTV වලට පාවිච්චි කරනවා. CCTV TV වලට පාවිච්චි කරනවා මොනවාද? coaxial cable එක. පැහැදිලිද? හරි. ඊට පස්සේ fiber optics. හරිද? fiber optics මම ඔයාලට already කිව්වා. දැනටමත් කිව්වා. fastest at the present stage. ඒ කියන්නේ වර්තමානයේ තියෙන fastest method එක තමයි fiber optic cable එක. පැහැදිලිද? ඇයි ඒක කියන්නේ? ආලෝකයේ වේගය. ආලෝක කදම්බයක් තමයි ඇතුලෙන් යන්නේ. light ray එකක් යන්නේ. light ray එක බොහොම speed. ඒක තමයි high speed දැන් මම කිව්වා undersea cables වගේ තියෙනවා. ඒ ඔයාලා මේවා මම කියනවා Google එකේ search කරලා බලන්න. මේ කනෙක්ට් කරන්න ඒවත් fiber optic තමයි. හරි. එතකොට ඔය ටික තමයි අපිට guided media වලට විස්තර කරන්න පුළුවන්. පැහැදිලිද?